මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. හොඳයි, කවුරු සාදුකාරයක් දෙන්න. නමස්කාරය කියමු අපි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදේත. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, අද මේ පින්වතුන් මෙත් සදහම් විකාශය ඔස්සේ ධර්ම දානමය මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන පිරිසක්. ප්‍රේමා ජයසිංහ මෑණියන්, දිය හොඳැල්ල, අටාල ලිපිනේ පදිංචි මේ පින්වතුන්, ඒ වගේ මේ ප්‍රදේශවාසීන්, ගම්වාසී, ඥාතීන්, කල්යාණ මිත්‍රයන් මේ හැමෝම එකතු කරගෙන අද මේ විශාල පිනක් කරගන්න සූදානම් වෙනවා. පින අතර අග්‍රම පින තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති. ධර්ම දානමේ පින. එක බණ පදයක් අහන්නවත් නැති කාල අසංඛේය ගණන් මේ විශ්වයේ ගෙවිලා යනවා. සාරා සංඛේය කල්ප ලක්ෂයටම ලෝකේ පහළ වුණේ බුදුරු 24 නමයි කියන. සමහර බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ මහා කල්ප අසංඛේයයක් බුද්ධ ශූන්‍යයි කියන. බුද්ධ කියන වචනේ කල්ප අසංඛේය බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා. ඒ නිසා බුදු කෙනෙක්ගේ බණ පදයක් ඇහෙනවා කියලා කියන්නේ කල්ප ගානකින්, කල්ප සිය ගානකින්, කල්ප දහස් ගණනකින්, කල්ප ලක්ෂ ගණනකින් ලෝකයේ අතිශයින්ම දුර්ලභයි. හැබැයි මේ දුර්ලභ බුද්ධ ශාසනය දැන් අපිට
ලැබිච්ච වෙලා. ඒ නිසා මේ බුදු කෙනෙකුගේ බණ පදයක් තව කෙනෙකුට තව පිරිසකට අහන්න සලස්සනවා කියන්නේ පින අතර අග්‍රම පිනක් තමයි අද මේ සිදු කරගන්නේ. ඉතින් මේ ධර්ම දානමේ පින මේ පිංගතුන්ගේ ප්‍රධානම අරමුණ තමයි නැසී ගිය ඩිංගිරි බණ්ඩ ආදරණීය පියාණන් පින් අනුමෝදන් කිරීම. ඒ වගේම ඩිංගිරි මහත්මයා ආදරණීය ඒ මෑණියන්ට DR දයානන්ද ආදරණීය ස්වාමියා HW සිරිසේන සුනිල් ජයසිංහ සුනීටා ජයසිංහ කියන ඒ නැසී ගිය දූ පුතුන් ආදී පරම්පරාගත සංසාරගත ඒ හැමෝටම ඒ ඔක්කොම නැති වෙච්ච අයනේ ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම. ඒ වගේම කල්පනා කරගන්න දැන් අපි මේ නම් සඳහන් කරපු ඥාතීන් වගේම බොහෝ වෙලාවට අපි අනේ අපේ අම්මා අපේ තාත්තා කියලා මේ ජීවිතේ පින් දෙනවා. පෙර ජීවිතේ අපේ අම්මා තාත්තා වෙච්ච අය. ඊටත් කලින් සංසාරේ අම්මා තාත්තා වෙච්ච අය. තව ඕන තරම් පින් ගන්න බලාගෙන ඇති. දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට පඳුරක් අස්සේ ඉඳන් ඇට සැකිල්ලක් වගේ ප්‍රේතියක් ඉස්සරහට ආවා. හැඟේ මස් කඩා හැලෙනවා පණුව පිරීලා. විශාල දුර්ගන්ධයක් පැතිරෙනවා. ඇඳුමක් නැහැ උණ්ඩි වෙලා ඇකිලිලා තමන්ව පේන්න කය ඝන කරගෙන තමන්ව පේන විදිහට පෙනී හිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ බැලුවා මෙහෙමත් අකුසල් ගෙවන අමනුෂ්‍යයෝ ඉන්නවනේ කියලා අනුකම්පාවෙන් බලලා උන්වහන්සේගේ පාඩුවේ පිණ්ඩපාතේ වැඩියා. පියවර කීපයක් යන්න ඇරලා මේ ප්‍රේතිය ඇහෙන්න කියනවා අනේ ස්වාමීනි අහක බලන් යන්න එපා කීවා. මං ඔබ වහන්සේගේ ආත්ම 5කට කලින් අම්මා කීවා. එතකොට ඒ ජීවිතේ නෙමෙයි ආත්ම 5කට කලින් අම්මයි. සාරිපුත්ත හාමුදුරුවෝ නතර වෙලා උන්වහන්සේ අදිෂ්ඨාන කළ දිවසින් බැලුවා මේ ප්‍රේතිය කිව්වේ ඇත්තක්ද? බලද්දී ඒක ඇත්ත. ආත්ම 5කට කලින් අම්මා. ඒ ජීවිතේ රැස් කරගත් අකුසලයකින් දුගතියට වැටිලා අවුරුදු දසදහස් ගාණක් තාම ප්‍රේතියක්. එතකොට ආත්ම 5කට කලින් පුතා වෙච්ච කෙනා සසරේ ඒ ආත්ම 5 සමහරට දිව්‍ය ලෝකෙ ගිහින් ආව නම් එතකොට ඒ වගේ සසරේ ඒ പ്രേත ලෝක කියන්නේ මේ අපි මේ මනුස්ස ලෝකේ අවුරුදු 50ක් 60ක් 100ක් ඉඳලා මැරෙයි. പ്രേත අපායකට වැටුණොත් සමහරු බුද්ධාංකුර ගණන් പ്രേත අපායේ ඉන්න പ്രേතයෝ ඉන්නේ. එතකොට ග්ලේසියෙන් ගැලවීමක් නැහැ. ඒ ලෝකවල පින් කිරීමක් කුසල් වැඩිවීමක් නැහැ. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ ඇහුවා ප්‍රේතිය නුඹ මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ වෙලාවේ දුක කියලා කියනවා නේ ස්වාමීනි මට කවුරුවත් සංසාරේවත් මගේ ඥාතියෙක් මාව සිහි කරලා පිනක් දෙන්න කෙනෙක් නැහැ කිව්වා. ඔබ වහන්සේ මට අනුකම්පා කරලා පින් ටිකක් අනුමෝදන් කරන්න මං සාපිපාසාවේ මුළු ඇඟම දනවා පිච්චෙනවා කිව්වා. එදා සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩම කරලා තමන්ගේ පාත්‍රයට වෙනද දානි ටික ලැබුණාම උන්වහන්සේ ප්‍රමාණවත් නම් පිණ්ඩපාතේ නවත්තලා දානි වළඳන. එදා පාත්‍රයේ පිරෙන්නම පිණ්ඩපාතේ කරගත්තා. ආරාමයට වැඩම කරලා ස්වාමීන් වහන්සේලා කීප නමක් හිටියා උන්වහන්සේලාට කතා කරා ආශ්මතුන් දානශාලාවට වඩින්න කිව්වා. අද මම පිණ්ඩපාතේ කරගෙන ආපු දානේ ඔබ වහන්සේලාට මම පූජා කළා. අද මම දානයක් දෙනවා කිව්වා. තමන් පිණ්ඩපාතේ කරගත්ත දානේ තමන්ගේ පාත්‍රයෙන් අරන් අනිත් ස්වාමීන් වහන්සේලාට පූජා කරා. පූජා කළා ඒ පින සිහි කරා අද මම පිණ්ඩපාතේ කරගත්ත දානේ සංඝයාට දන් දුන්නා. මේ පිනෙන් මේ දානමේ පිනෙන් මීට ආත්ම 5කට පෙර අම්මා වෙලා තාම പ്രേත ලෝකේ සාපිපාසාවෙන් පින් අපේක්ෂාවෙන් දුක් විඳින මේ പ്രേතිය මේ පින් අනුමෝදන් වෙලා සූපත් වේවා කියලා පින් දුන්නා. අන්නේ පින් ලැබුණා කියන. ඒ පින් ලැබිලා ඊළඟ දවසේ සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාතේ යනකොට දිව්‍යාංගනාවක් වගේ ලස්සන ස්වරූපයකින් පෙනී හිටියා. ඇයි මේ පින් දුන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයිනේ සාරිපුත්ත හාමුදුරුවෝ. පෙනී ඉඳලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට පින් අයිති වේවා. ඔබ වහන්සේගේ පිනෙන් බලන්න කීවා මට සාපිපාසා සංසිඳිලා මට වස්ත්‍ර පහළ වුණා දිව්‍ය වස්ත්‍ර වගේ සලුපිලි ලැබුණා. මට දිව්‍ය භෝජන වගේ ආහාර පාන පහළ වුණා. මට පැම් පොකුණක් පහළ වුණා. එහෙම විස්තර කියලා ඊට පස්සේ මේ ප්‍රේතිය කියනවා ස්වාමීනි තව අවුරුදු කීපයකින් මම പ്രേත ලෝකෙන් චුත වෙලා මහා නිරේට වැටෙනවා. ඔබ වහන්සේට ඒකෙන් නම් මාව බේරන්න බෑ කිව්වා.
තමන් වපුරපු දේවල් තමන් සසරේ අරගෙන යන ගමන. ඒ නිසා පින්වතුනි අපි පින් දෙනකොට බොහෝ වෙලාවට අපි හිතමු අපේ අනේ අපේ අම්මා කියලා අපි පින් දෙනවා. ඒ අම්මා දිව්‍ය ලෝකේ ඉන්න පුළුවන්. හැබැයි පෙර ජීවිතවල පින් ගන්න බලාගෙන ඉන්න අම්මාවරු මෙපමණයි කියලා කියන්න බෑ කියනවා. ඒකට හේතුව දැන් හිතන්න අපි පින්කම් කරනවානේ. දැන් ඔන්න අපි අපේ පවුලේ කවුරු හරි මැරුණාම පින් කරන එක යුතුයකමක්. ඒක බුදුහාඳුරෝ සිංහාලෝවාද සූත්‍ර පෙන්නවා මිය පරලොව ගිය ඥාතියා වෙනුවෙන් දරුවන්ගේ යුතුයකම තමයි ඒ කරපු කුතගුණ සිහි කරලා අනේ අපේ අම්මා අපේ තාත්තා අපිට මෙහෙම උදව් කරා මෙහෙම උදව් කරා කියලා ඒවා සිහි කර ඒ අයට පින්කම් කරලා පින් දෙන්න කියෝ. මොකද අපිට අතින් අතට යමක් දෙන්න බෑනේ. ජීවත් වෙලා ඉන්නකොට නම් මෙන්න අම්මට කෑම ටික මෙන්න අම්මට එක්ක චීත්තයක් මෙන්න තාත්තට සරමක් අවශ්‍යතා අහලා බේත් ටික අරන් දෙන්න කන්න බොන්න දෙන්න ඇඳුම් දෙන්න ඔක්කොම අතින් අතට දෙන්න පුළුවන්. කෙනෙක් මිය ගියාට පස්සේ අපිට පුළුවන් පින් කරලා පින් අනුමෝදන් කරන්න. එච්චරයි. ඒ පින් ගන්නකොට ඒවා සාදු කියලා අනුමෝදන් වෙනකොට වස්ත්‍ර පහළ වෙනවා, ආහාර පහළ වෙනවා, සැප සම්පත් පහළ වෙනවා. දැන් අපි නිකන් හිතමු මේ පිනේ ස්වභාවය මේ වගේ. පිනේ විපාක තියෙන තාක්කල් සැප සම්පත් හම්බ වෙනවා. ඒක අපිටත් එහෙමනේ. මිනිස්යන්ටත් එහෙම තමයි. පෙර පින බලවත් තියෙන තාක් අද වැජබිලා ඉන්නවා. ඒ පින ගෙවිලා අවසන් වෙනකොට අකුසල් බලවත් වුණොත් රජ මැදුරේ හිටියත් එකරයින් මහපාරට වැටෙන්න පුළුවන්. සිටුවරු කාලෙකට දඹදිව හිටපු මහා ධනවත් සිටුවරු පාරවල් වල තැටි අරගෙන හිඟන්න වගේ පිස්සුවෙන් ගිහිලා තියෙනවා. කොසල් රජුරු මැරුණේ කාත් කවුරුන් නැතුව අම්බලමක කියන. ඒ නිසා පින තියෙනකොට බැබලෙනවා, පින නැති වුණාම ඇදගෙන වැටෙනවා. මේ පින්පව් එක්ක තමයි අපි කවුරුත් මේ සසරේ යන්නේ. ඒ නිසා අපේ පිනත් ඒ වගේ. ප්‍රේතයන්ටත් ඒ වගේ. අපි ලොකු පිනක් කරලා පින් දෙනකොට ඒ පිනේ බලවත්කම මත සැප සම්පත් පහළ වෙනවා. දැන් එක මේ වගේ. දැන් අපි හිතමු අපි තේරෙන උදාහරණකින් කියමු. දැන් ඔබ පාරේ යනකොට අසරණ හිඟන්නේ. අනේ කාලා නැහැ කියලා අසරණකමක දවස් ගානකින් කාලා නැහැ. අනේ මට කීයක් හරි දෙන්න කියලා ඉල්ලගෙන එනවා. අපිට අපි නිකන් සාමාන්‍යව හිඟන්නන්ට ඉතින් රුපියල් 5-10ක් දෙනවා. ඒක පැත්තක තියලා අපි හිතමු නිකන් අපිට හිත උණු වෙලා. අනේ අපේ අම්මා වගේ කෙනෙක්. අපේ තාත්තා වගේ මිනිස්සෙක්. එහෙම හිතිලා අපි ලොකු මුදලක් දුන්නා කියලා හිතමු. අපි හිතමු අපි රුපියල් 1000ක් දෙනවා. දැන් මේ මුදල ලොකු මුදලක් හිඟන්නේකට රුපියල් 1000ක් දෙනවා. එතකොට එහෙම මුදලක් හම්බ වෙනකොට මේ මිනිස්සයා විශාල සතුටකටපත් වෙන්නේ නැද්ද? ඒ මොහොතේ hina ගිහිල්ලා සතුටු වෙලා අනේ කියලා පින් දෙනවා. වැඳා පින් දෙන්න පුළුවන්. හැබැයි මේ පුද්ගලයාගේ සතුට කොච්චර දවසක් තියෙයිද? වේල් 2-3ක්යි. දවසක් දෙකක් අරකින් යැපෙයි. දවස් 2-3ක් යනකොට අර සල්ලි ටික ඉවර වෙනකොට ආයි කුසගිනි පිපාසෙ දැනෙන්නේ නැද්ද? ආයි දැනෙනවා. ඒ වගේ තමයි අපි මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙනකොට ඒ පිනේ විපාකයේ බලවත්කම මත ආහාර පාන පහළ වෙනවා. වස්ත්‍ර පහළ වෙනවා. සැප සම්පත් පහළ වෙනවා. හැමදාමටම නෙවෙයි. පින කියන්නේ ගෙවිලා අවසන් වෙනවා. ආයි ටික කාලයක් යනකොට ආයි අර පෙර වගේම සාපිපාසාව දැනෙනවා. ආයි කුසගිනි දැනෙනවා. ආයි වේදනාව දැනෙනවා. දැන් ඒකනේ දැන් අපි පින් කරන හැටි හිතන්නකෝ. කෙනෙක් මැරුණාට පස්සේ ඕන්න අපි 7 දවසේ පින්කම කොහොම හරි කරනවන්නේ. අර කොච්චර ප්‍රශ්න තිබුණත් මලගේ කටේ කරගන්නත් බෑ. හැබැයි ගමේ මිනිස්සු හරි උදව් කරලා කොහොම හරි 7 දවසේ පින්කම කරනවා. 3 මාසේ ලෑස්ති වෙලාම ණය වෙලා හරි කොහොම හරි හොඳටම කරනවා. ඊට පස්සේ අවුරුද්දෙන් පින්කමක් කරනවා සිහි කරලා. ඊට පස්සේ කාලයක් යනකොට නිකන් අවංකව හිතන්න. ටික ටික ඈතට යනකොට අමතක වෙන්නේ නැද්ද අපිට? ඊට පස්සේ අවුරුදු 5න් 10න් ඔහොම ඈතට යනවා. අපි ඔබ ඉන්නකන් ඔබේ අම්මා තාත්තා සිහි කළ ඔබ පින් දෙයි. මොනවා වුණත් අනේ අපේ අම්මනේ අපේ තාත්තා නැති වුණේ අද වගේ දවසක පන්සලට දාන ටික හරි අරන් යයි. ගෙදර ගෙනහලා දානයක් දෙන්න බැයි නම් දාන ටික හදාගෙන පන්සලට හරි යනවා.
එතකොට ගිහිල්ලා හරි ඔබ ඉන්න තාක්කල් ඔබේ අම්මා තාත්තා සිහි කරලා පින් දෙනවා. හැබැයි පරම්පරා දෙකක් යනකොට ඉස්සරහට මේ මැරිච්ච ආච්චිලා අත්තලා මුත්තලාගේ නමක්වත් දන්නවද? අපිට කවදාවත් පින් දෙනකොට මතක් වෙනවද? නෑ. අපිට මතක් වෙන්නේ මේ ජීවතුන් අතර ඉඳලා අපි එකට කාලා බීලා එකට ගෙදර ඉඳලා විහිළු තහළු කරලා මේ අවුරුදු 7 8ක් 10ක් 15ක් වගේ අතර මැරිච්ච මියගිය අපේ ළඟම සම්බන්ධයක් තිබ්බ කීප දෙනෙක් විතරයි අපිට පින් දෙන්න මතක් වෙන්නේ. පරම්පරා දෙක තුනක් යනකොට ඒ අයව කාටවත් මතක් වෙන්නේ සිහි වෙන්නෙත් නැහැ. හැබැයි අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් പ്രേත ලෝකවල දුක් විඳිනවා. ඒ නිසා අනුන්ගේ පිනෙන් යැපෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. සමහරුන්ට හිතෙන්න පුළුවන් අනේ මම මැරුණාට පස්සේ මගේ ළමයි හරි මට පිනක් කරලා පින් දෙන්නේ නැතේ. ළමයින්ගේ පින් අරගෙන කවුරු හරි කරන පිනක් අරගෙන ගොඩ යන්න හිතුවොත් ටික දවසයි. ඒ නිසා කවදාවත් අනුන්ගේ පිනෙන් යැපෙන්න බලාගෙන ඉන්න එපා. තමන් පුළුවන් තරම් පින් කරගෙන සුගතියක යන්න. තමන් කාගේවත් පිනක් ඕනේ තමන් සුගතියක යන්න උත්සාහ කරන්න. ධර්මාවබෝධය කරා යන විදිහට සුගතිගාමී මාර්ගයකට යාගන්න. ඒ නිසා අපි පින් දෙනවා ඒක අපේ යුතුයකම. හැබැයි දුගතියකට වැටුනොත් මේ සසරේ ආයි පින් ගන්න පුළුවන් තැනක ඉඳීද පින් ලැබෙයිද නැද්ද එතනින් ඊළඟට කොහේ ආයිද අපිට හිතන්නවත් බෑ. ඒ නිසා අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න මහන්සියක් ගන්න. ඊළඟට පින්වතුනි අපි බණ අහනකොට දැන් අපි තිසරණ සහිත පන්සිල් ගන්නෙ. අපි පුරුදු වෙලා ඉන්නේ එහෙම. තෙරුවන් සරණ යනවා පන්සිල් සමාදන් වෙනවා. එතකොට මේ සමාදන් උනේ සෝතාපට්ටි අංග 4 මතක තියාගන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ဒုတိ යම්පි තතියම්පි කියලා 3 පාරක්. සෝවාන් වෙච්ච කෙනාට පිහිටනවා බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ. බුදුහාමුදුරුවෝ ගැන අචල සද්ධාව. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ. ධර්මයේ ගැන අචල සද්ධාාවක්. ඒක කාටවත් වෙනස් කරන්න බැරි එක. සංඝේ අවිච්ඡා ප්‍රසාදේ. ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක්. ආර්යකාන්ත සීලේ. එයා ගිහි කෙනෙක් නම් ගිහියට තියෙන පංචශීලය. ඒ පංචශීලයේ තුල දිවි හිමියෙන් ඒක ආර්යකාන්ත සීලයක්. කාටවත් වෙනස් කරන්න බෑ. මොනම හේතුවකටවත් ඒ අපායගාමී අකුසලයකට වැටෙන්නේ නැහැ සෝවාන් වෙච්ච කෙනා. ඒකනේ සෝවාන් වෙච්ච කෙනා අපාය යන්නේ නැහැ කියලා බුදුහාඳුරු සහතික වෙන්නේ. ඒ නිසා සෝවාන් වෙනකල් ඒ සෝතාපට්ටි අංග 4 තමයි අපි මේ සමාදන් වෙලා උත්සාහ කරන්නේ. පන්සිල් රැක ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. පන්සිල් ගන්න ලේසි. පන්සිල් ගන්න පුළුවන් නේ. කියනකොට කියන්න තියෙන්නේ. කොච්චර පන්සිල් ගන්නවද? සමහර උදේ නැගිටපු ගමන් පන්සිල් ගන්න. සාමාන්‍ය අපේ පුරුද්ද හිතන්න. සාමාන්‍ය ඉස්කෝලේක උදේ පටන් ගන්නෙ කොහොමද? ළමයි ඔක්කොම පන්සිල් සමාදන් කරලා උදේ පන්ති වල වැඩ පටන් ගන්න. රැස්වීමක් තියෙනවා. පළවෙනිම න්‍යාය පත්‍රේ මුලින්ම තියෙන්නේ පන්සිල් සමාදන් වීම. එතකොට ගොඩාක් තැන්වල එහෙම හොර ව්‍යාපාර පටන් ගන්නේ රටේ උදේ පන්සිල් අරගෙන පහන පත්තු කරලා තමයි වැඩ පටන් ගන්න. එතකොට පන්සිල් ගන්න ලේසි. හැබැයි මේ ශික්ෂාපද 5 රැක ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මේ ශික්ෂාපද 5 අපි චුට්ටක් තේරුම් ගන්න බලමුකෝ. ඔන්න පාණාතිපාතා වේරමණී. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. වේරමණී කියන්නේ වළකිනවා. සික්ඛාපදං සමාදියාමි. යෙදෙන්න අවස්ථාවක් එනකොට මං කීයටවත් ඒ දේ කරන්නේ නැහැ කියලා නොකර ඉන්න හික්මෙනවා. ඒක බුදුහාඳුරු තව ගොඩාක් විස්තර කරනවා. නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූතේසු හිතානුකම්පී. කියන්නේ දඬු මුගුරු අවියාවි දැතුව සත්තුන්ට කොටන මරණ ඒ වගේ ලේ තැවුරුණු අත් ඇති ඒ වගේ ප්‍රාණඝාත ආදී අකුසල් කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒවෙන් වළකින. එක සතෙක් දෙන්නෙක් නෙමෙයි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා කියන මෛත්‍රී සිතෙන් ප්‍රාණඝාතයෙන් වළකින. දැන් අපි හිතමු පාණාතිපාතා වේරමණී කියලා සීල් ගත්තට හැම වෙලේම අවස්ථාව වෙන්නේ අවස්ථාව එන වෙලාවට සීලය සිහි කරගන්න දක්ෂ වෙන්න ඕන.
ඒක මේ වගේ නිකන් තේරෙන්න ගම් මෙහෙම. දැන් ඔබ වාඩි වෙලා ඉන්න ඔබට ඉස්සරහා මම මේ ඉන්නේ. මට මේ හැමෝම පේනවනේ. ඊළඟට මේ කැමරා 3-4කුත් වටේ අල්ලගෙන ඉන්නවා. එතකොට දැන් ඔබ හොඳට පේනවා. දැන් ඔබේ හිත තියෙනවා. දැන් මේ අපිව පේනවා, ටීවී එකෙනුත් පේනවා, මේක රටටත් පේනවා, ලෝකෙටත් පේනවා, හාමුදුරන්ටත් මාව පේනවා. දැන් බොහොම සංවරයි. දැන් අපි හිතමු මදුරුවෙක් කැරකිලා කීන් ගාලා කන වටේ ගිහිල්ලා හරියටම නළලේ වහනවා. දැන් මොකද කරන්නේ? දැන් අපි නිකන් අතින් කියනවා, නිකන් ආදරින් කියනවා යන්න කියනවා මදුරුවට. දැන් එහෙමයි. පිම්බයනවා, අත එහෙ මෙහෙ හොලවනවා. දැන් එහෙමයි. දැන් සිහියෙන් ඉන්නවා. එතන සිහිය පවත්වනවා. හැබැයි අපි නිදා ගන්න ගියාම කාමරේ කවුරුත් නැහැ. නිදා ගන්න ගියාම මෙන්න ඇවිල්ලා කන වටේ කැරකිලා නළලේ වහනවා. දැනුත් පිඹිනවද? අන්න එතකොට හික්මෙන්න ඕනේ. අන්න අවස්ථාවක් ආවා. සතෙක් මරන්න අවස්ථාව එන වෙලාවට සික්ඛාපදං කියන්නේ මම මේ දේ කරන්නේ නැහැ කියලා හික්මෙනවා. ඒ අවස්ථාවට හැම වෙලාවෙම නෙමෙයි තරහක් එනවා සතෙක් මරණ කේන්තියක් එන වෙලාවක් එනවා. අපි හිතමු ගෙදර මීයෝ ඉන්නවා. සමහරවිට එක පාට කේන්ති යනවා. ඒ මීයෝ අල්ලන්න ඕන, මුංග මරන්න ඕනේ නැත්නම් හරියන්නේ. අන්න එතකොට මතක් කරගන්න ඕනේ. ඒ සිතුවිලි එනකොටම හිතෙනවා මම පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක්. මේකේ ආදීනව භයානකයි. මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. මම කොහොම හරි වීරියෙන් මේක යටපත් කරගන්නවා. අන්න එහෙම හිතලා වළකිනවා. අන්න සික්ඛාපදං සමාදිය. ඊළඟට අදින්නාදාන වේරමණී. නොදුන් දෙයක් මං ගන්නෙ නෑ කියලා සමාදන් වෙනවා. සික්ඛාපදං සමාදිය. අපිට හොරකම් කරන්න අවස්ථාවක් එනවා. එතකොට නොකර ඉන්න ඕනේ. දැන් අපි හිතමු අපි ගෙදර ඉන්නේ. කාත් කවුරුත් නැහැ අපේ ගෙදර. උදේ පාන්දර පන්සිල් ගන්නවා. අදින්නාදාන වේරමණී සික්ඛාපදං තමන්ගේ ගෙදර. තමන් මොන හොරකම් කරන්නේ? ඔක්කොම තමන්ගේනේ. හදිස්සියේ ඔන්න කොහේ හරි ගමනක් යනවා. බස් එකේ යනකොට කාගේ හරි පර්ස් එකක් කකුල ළඟටම වැටෙනවා. දැන් ඔන්න අවස්ථාවක් ආවා. එක්ක චේන් එකක් ගැලවිලා වැටුණා කියලා හිතන කකුල ළඟටම දැන් අවස්ථාව ආපු වෙලාව. දැන් ඕන්න නැමිලා කකුල කහලා සෙරෙප්පුව හදලා හිමීට ගන්නත් පුළුවන්. නෑ මං ඒ දේ කරන්නේ නෑ කියලා අදිෂ්ඨානෙන් ඒක අරගෙන දෙන්නත් පුළුවන්. ඒ වෙලාවට හික්මෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. හිතේ ස්වභාවය දැන් කකුල් දෙක ළඟ වැටෙනකොට සිතුවිලි එනවා. අර අකුසලයට ගැළපෙන සිතුවිලි හිතට එනවා. එතකොට හිතෙන්න පුළුවන් අනේ දෙයියෝ දුන්නා වගේ කකුල් දෙක ළඟටම මේ මගේ පිනකටයි මේ මට ලැබුණේ. දැන් ඔන්න දෙවියොත් ගාව ගත්තා. ඊට පස්සේ හිතෙන්න පුළුවන් ගොඩාක් ප්‍රශ්න තියෙනවා, අගහිඟකම් තියෙනවා. පස්සේ සිල් ගන්නවා. මේක අරගෙන පස්සේ සිල් ගන්නවා කියලා හිතෙන්න පුළුවන්. දැන් ඔය වගේ අර හොරකම සාධාරණීකරණය වෙන හේතු ගොඩක් හිතට එනවා. ඒ මොන හේතු ආවත් හිතනවා මම කීයටවත් හොරකම් කරන්නේ. මම පන්සිල් රකින්න කෙනෙක්. මම මෙහෙම සීලයක් සමාදන් වෙච්ච කෙනෙක්. මං කීයටවත් කරන්නේ කියලා හොරකම් කරන්න අවස්ථාව එනකොට නොකර ඉන්නයි වීරිය තියෙන්නේ. එතනයි අමාරු. පන්සිල් අරන් නිදා ගන්නවා. ඉතින් නිින්දෙන් හොඳට සිල් රැකෙනවානේ. ඉතින් ඒ නිසා ඒ ශික්ෂාපද බිඳින්න අවස්ථාව එනකොට සිහිය පිහිටව ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. අපිට අවස්ථාව එනකොටයි අපි වීරියෙන් සංවර වෙන්නේ. එතකොට කරුණු තුනක් ඕනේ. ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරිය, සිහිය, නුවණ. ඔය තුනෙන් තමයි මම මේ අකුසලේ කරන්නේ නැහැ කියලා නැගී ඉන්නේ. ඊළඟට කාමේසු මිච්ඡාචාරා වේර මම වැරදි කාම සීවනයේ දෙන්නේ නැහැ. සික්ඛාපදං සමාදියම් අවස්ථාවක් එනවා. අපි හිතමු ගෙදර ජීවත් වෙනවා. ගෙදර එක්ක විවාහ වෙච්ච කෙනෙක් නම් ගෙදර නයි තමන්ගේ පිරිඳයි. එක්ක ගෙදර තනියෙන් ඉන්නවා. කවුරුත් නැහැ. එයාට අවස්ථාවක් නැහැ.
හැබැයි යාට හදිසි අවස්ථාවක් යෙදෙනවා. එතකොට කෙනෙකුට නොමග යන්න වරදේ බැඳෙන්න අවස්ථාවක් එනවා. අන්නේ වෙලාවටයි සිහිය පිහිටවන්න ඕන. අන්න එතකොට යා දැඩි සිහියක් ඇති කරගන්නවා මම මේ දේ කරන්නේ. මං කොහොම හරි මගේ හිත පාලනය කරගන්න. මම මේ වරදී බැඳෙන්නේ නැහැ. මේකේ ආදීනව සිහි කරනවා, අපාය බය සිහි කරනවා. එහෙම සිහි කරලා වරදී බැඳෙන්න යනකොට සිහිය පිහිටවගෙන ඒකෙන් වළකිනවා. අන්න සික්ඛාපදං සමාදිය. ඊළඟට මම බොරු කියන්නේ නැහැ කියලා මුසාවාදා වේරමණී හිතනවා. ගෙදර තනියෙන් නම් ඉන්නේ කායික බොරු කියන්නේද? හැබැයි කවුරු හරි ඇවිල්ලා කතාවට වැටෙනවා. දැන් කතා කර කර ඔහේ විස්තර කියෝ යනකොට ඔන්න දැන් වචනේ කන්ට්‍රෝල් නැති තැනක් එනවා. නිතර කතාවේ ඇලී වාසය කරන කෙනාට බුදුහාඳුරු බහුබාණී කියලා සූත්‍රයක් තියෙනවා. ඔහේ දන්නේව නැහැ. ඔහේ කතා කර කර ඉන්න කෙනාට බොරු කියවෙනවා. කේලාම් කියවෙනවා. පරුස වචන කියවෙනවා. හිස් වචන කියවෙනවා. ඒ නිසා මහණෙනි සුභාසිත වචන කතා කරන්න, යහපත් සත්‍ය වචන, මෛත්‍රී සහගත අර්ථවත් දස කතාවේ විතරක් යෙදෙන්න කියලා. ඒ නිසා හැම වෙලේ වචනේ සිහිය පිහිටවාගෙන සංවර කරගන්න. එතකොට කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට සිහියෙන් ඉන්නකොට තේරෙනවා තමන් දැන් නොමග ගිහිල්ලා බොරුවක් කියන්නයි යන්නේ කියලා තමන්ගේ හිත තේරෙන්නේ නැද්ද? සිහියෙන් ඉන්න කෙනාට තේරෙනවා. අන්න එතකොට නෑ මම බොරුවක් කියන්නේ. මොකටද? මම පන්සිල් ගත්ත කෙනෙක්. ඇයි මම ශික්ෂාපද බිඳගන්නේ කියලා. අන්න එතනදී වීරියෙන් වළකිනවා. ඊළඟට අපි හිතමු මත්පැන් බොන්නේ නෑ කියලා. හිතනවා. සමාදන් වෙනවා. ඊළඟට මං එවැනි අවස්ථාවක් ආවොත් කරන්නෙම නෑ කියලා. හිතා ගන්න. දැන් අපි හිතමු කෙනෙක් ගෙදර ඉන්නවා. එයාට හිම අවස්ථාවක් නෑ. එයා ගෙදරටලා ඉන්නවා. දැන් එයාට අවස්ථාවක් නෑ. හදිසියේ යාළුවෝ ටිකක් එනවා. බේබද්දු ටිකක් බෝතලයක් අරගෙනම ගෙදරට එනවා. ඔන්න දැන් අවස්ථාව යෙදිලා. දැන් ඇවිල්ලා කරුණු කියනවා. බොන්නම පොළඹවනවා. හරි පස්සේ පන්සිල් ගන්න බැරිය හෙට පන්සිල් ගනිilla කීකේ දැන් කොහොම හරි බේබද්දෝ ඒකටම ඇදලා දාගන්න උත්සාහ කරනවා. එතකොට තමයි හිතට වීරිය ගන්න. අන්න ඒ වෙලාවට තමයි වීරිය ගන්න. නෑ මම මේක කරන්නේ නෑ. මම පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක්. මං කරන්නේ නෑ. එතකොට ඒ වගේ පන්සිල් රකින්න සමාදන් වෙන්න පුළුවන්. පන්සිල් ගන්න පුළුවන් ඕන තරම්. කියන පාර පන්සිල් ගන්න බැරියනේ. සිල් රකින්නවා කියන්නේ ඒ ශික්ෂාපද කැඩෙන්න අවස්ථාව එක එක වෙලා වෙන්නේ. බොරුවක් කියන කවුරු හරි කතා කර කර ඉන්නකොට බොරුවක් කියන අවස්ථාවක් එනවා. බේබද්දු ටිකකට එකතු වුණාට පස්සේ බොන්න අවස්ථාවක් එනවා. කේන්ති ගිය වෙලාවක සමහර සතෙක් මරන්න හිතෙනවා. ප්‍රාණඝාතයට අවස්ථාවක් එනවා. සමහර ලාවට හොරකම් කරන්න අවස්ථාවක් එනවා. ඒ වෙලාවට සිහිය පිහිටවාගෙන තමන්ගේ ශික්ෂාපද සිහි කරගෙන නෑ මම මේවා කරන්නේ නෑ කියලා සිහිය පිහිටවා ගන්න ඕනේ. අන්න එතකොටයි යාට හරියට සීල රකින්න පුළුවන්. පින්වතුනි සීලය කියන එක පිරිසිදුව තියාගත්තේ නැත්නම් සීල විපත් පහක් බුදුහාඳුරෝ පෙන්වනවා. දැන් මේ ඔක්කොම ප්‍රායෝගික ජීවිතයට ගලපලා හිතන්න. එතකොටයි හොඳටම තේරෙන්නේ. බුදුහාඳුරෝ පෙන්නවා මහණෙනි සීල විපත් පහක් තියෙනවා. ඒ කියන්නේ දුස්සීල කෙනාට විපත් පහයි. එයින් හතරක් දිට්ඨ ධම්ම වේදනීයයි කියන්නේ. ඒ හතර මේ ජීවිතේ දිට්ඨ ධම්ම වේදනී කියන්නේ මෙලොවම ලැබෙන විපාක තියෙන. ඔන්න බලන්න එකින් එක. පළවෙනි එක බුදුහාඳුරු දේශනා කරනවා මහණෙනි දුස්සීල කෙනා ආර්ථික අතින් භෝග සම්පත්තියෙන් හම්බ කරපු ධනෙන් පිරිහිලා යනවා කියන. හොඳට බලන්නකෝ ඒ ගම්වලයි දන්න අයගේ හැම පැත්තකම සුරාවට, සූදුවට, සල්ලාලකමට, බේබදුකමට, දුරාචාරයට, පාපමිත්‍ර සේවනයේට ඕවට පුරුදු වෙලා බැහැ වෙච්ච කෙනෙක් නම්, දුරාචාරයට පුරුදු වෙච්ච කෙනෙක් නම් දවසින් දවස දියුණු වෙනවද පිරිහෙනවද කියලා බලන්න. හම්බ කරගත් ඒවා විනාශ කරගෙන. සමහර ගෙවල් වල උයාගත් එක කන්න නෑ. සතුටක් නෑ. ඉතුරුවක් නෑ. ගෙදර හරිය සමහරලාට ඉඳ ගන්න පුටුවක් නෑ.
හම්බ කරන ඔක්කොම එක්ක මේ බදුකමට දුරාචාරයට දුස්සීලකම් වලට සූදුවට ඔක්කොටම ඉඩ කඩන් උගස් තියලා සූදු ගහලා මහපාරට පවුල් පිටින් වැටෙනවා සමහර. එතකොට හිතන්න බුදුහාඳුරෝ පෙන්නවා මේක ditta ධම්ම වේදනේ මේ ජීවිතේ විපාකයක් මේ සසර එකක් නෙමෙයි. මේ පෙර කර්මයක් නෙමෙයි එතකොට. මේ ජීවිතේම දුස්සීල කෙනාට මෙලොවම ලැබෙන විපාකේ තමයි හම්බ කරගත්ත ධනය භෝග විනාශ වෙලා මහපාරට වැටෙනවා කියන්නේ. අන්න පළවෙනි එක. දෙවෙනි එක බුදුහාඳුරෝ පෙන්නවා මහණෙනි දුස්සීල කෙනා මෙලව ditta ධම්ම වේදනීය වශයෙන් අපකීර්තියක් සමාජෙ පැතිරිලා යන. ඒක මෙලව විපාකයක්. ඒක ඔබ බලන්න ශික්ෂාපද පහම ගලපලා හිතන්න. ප්‍රාණඝාතයේ දෙන මනසක් තියෙන කෙනාට හැම වෙලේම සත්තු මරණ කේන්තියෙන් ද්වේෂෙන් ඉන්න පව්කාරයට සමාජයේ කොහොමද මිනිස්සු යාව හඳුන්වන්නේ? කිසි හිතක් පපුවක් නැති මිනිස්සෙක්, පව්කාරයෙක්. ওই මිනිහා දැක්ක තැන සතෙක් මරනවා. එක්ක අපරාධකාරයා මිනී මරු. ඔහොම කියන්නේ නැද්ද මිනිස්සු? එතකොට බලන්න අර තමන්ගේ තියෙන ප්‍රාණඝාත ආදී අකුසලයේම සමාජේ තමන්ට නින්දාවක් හැටියට පැතිරිලා යනවා. ඊළඟට හොරකම් කරන කෙනෙක් නම් සමාජෙ මොන විදියට වැජබිලා හිටියත් අද හොරු එක එක තාලෙන් ඉන්නවනේ. ඉහලින් ඇඳලා පැලඳලා සුදු ඇඳගෙන යාන වාහන තියාගෙන හිටියත් මිනිස්සු ඇඟිල්ල දික් කරනවා. ඔය හොරා කාපු සල්ලි කියන්නේ නැද්ද? ඔය එක්ක රටේ ධනය හොරා කාලා ඔය ඔක්කොම හොරකම් කරලා ඔය මිනිස්සුන්ට හොදක් වෙන්නේ. එහෙමයි මිනිස්සු කියන්නේ. එතකොට බලන්න මොන විදිහට වැජබිලා හිටියත් හොරා කියලා සමාජෙ මේක පැතිරෙනවද නැද්ද? ඒක ditta ධම්ම වේදිනී විපාකයක් කියන. තුන්වෙනි එක වැරදි කාමසේවනයේ දෙන කෙනෙක්. මෙලව අපකීර්තියක් පැතිරෙනවා දුස්සීලයා, සල්ලාලයා, වනචරයා, ගෙදරකටවත් වද්ද ගන්න එපා. කියනවද නැද්ද? ඔහොම කියනවා මිනිස්සු. තමායිට මූණට කෙනෙක් හම්බුනහම බයට සද්ද නැතුව ඊයේ කියලා යනවා. යන්න ඇරලා කියන්නේ නැද්ද? ගෙවල් වල ඇවිල්ලානේ කියන්නේ. එතකොට මේ අපකීර්තිය පැතිරෙනවා. හතරවෙනි ශික්ෂාපදේ බොරු කියන කෙනෙක් නම් දහතේ දිවුර කිව්වත් මේ ඇත්තමයි කියලා පිළිගන්නවද? නෑ. ඕකත් බොරුවක් තමයි කියලා තමයි හිතන්නේ. ඔය මිනිසයා කට ඇරියොත් බොරු කියන්නේ කියලා කියනවා. එතකොට මේ වචන විශ්වාසදායි නෑ. කොච්චර ඇත්ත කියලා පිළිගන්නෙත් නෑ මිනිස්සු. බොරුකාරයා කියලා සමාජයේම අපකීර්තියක් පැතිරිලා යනවා. ඊළඟට හිතන්න පස්වෙනි ශික්ෂාපදේ බේබද්දෙක්. මිනිස්සු කොච්චර නින්දා කරනවද? බේබද්දා අන්න අදත් අරු කන මදියා වගේ බීගෙන ඔහොමනේ කියන්නේ ගම් වල එහෙමනේ. පාරි සමහරලාවට ආයේ කොයිද ගියේ කියාගෙන යනවා. යන්න ඇරලා ගෙදර ගිහින් කියනවා අන්න අරු අදත් හිටියා බීලා පව්කාරයා. ඔහොම තමයි කියන්නේ. ඒ නිසා මේ අපකීර්තිය පැතිරෙන මතක ඒක ditta ධම්ම වේදනේ විපාකයක්. එතකොට ඔන්න විපාක දෙකයි. පළවෙනි එක මොකද්ද? හම්බ කරගත්ත ධනෙ පිරිහෙනවා. දුස්සීලකම් නිසාම දීපල වස්තුව විනාශ වෙලා ධනෙන් පිරිහිලා යනවා. ඒක මෙලොව විපාකයක්. දෙවෙනි එක තම තමන්ගේ දුස්සීලකම් ගැන සමාජයේ ඒ පැත්තෙම ප්‍රචාරයක් ගිහිල්ලා නින්දාවක් අපකීර්තියක් සමාජෙ පැතිරෙනවා. තුන්වෙනි එක බුදුහාඳුරෝ පෙන්වුවා ඒකත් ditta ධම්ම වේදනයයි. මහණෙනි දුස්සීල කෙනා මෙලව හැම වෙලාවෙම තමන්ගේ අකුසල් ගැන තමන් මනසෙන් විඳවනවා කියලා. ඔය මූණට නෑ ඕන කෙනෙක් ඕන දෙයක් කියාගත්ත දෙන් කියලා හිටියට තමන් විඳෝ කියනවා ඉන්නේ. පිරිසක් අතරේ විසරදව ඉන්න බෑ කියනවා. සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයෝ අතරට ගියාම හැම වෙලෙම තැති ගන්නවා. කවුරු හරි කතා වෙනවා දැක්කොත් හිතෙනවා ඔය මගේ වැරද්දක් තමයි මුන් කතා වෙන්නේ ඇත්තේ. එක පාට කට්ටිය hina වෙනවා. hina වෙච්ච ගමන් හිතනවා මුන් මේ මට තමයි hina වුනේ. ඔය මගේ වැරදි ගැන කියලා තමයි මුන් ඔය මට hina වෙන්නේ. හැම වෙලාවෙම Tamanට මට hina වෙනවා මං ගැන කියනවා ඔය මං ගැන තමයි කතා වෙන්නේ. දැන් මං ගැන එලි කරයි මං ගැන කියයි කියලා දුස්සීල කෙනා Taman තුලින් විඳෝ කියන ජීවත් වෙනවා. හොඳට බලන්න සමාජය තුල. හතරවෙනි එක භයානකම එක. මහණෙනි
පංච දුෂ්චරිතයේ දෙන කෙනා ඒ අකුසල්ම බලවත් වෙලා මරණ මංචකේ සිහි මුලා වෙනවා කියනවා. ඔන්න භයානකම දේ. මරණාසන්න වෙනකොට සිහි කල්පනාව දුර්වල වෙලා අකුසල් බලවත් වෙනවා. සිහි මුලා වෙලා මැරුණොත් සුගතියයිද? නෑ. පස්වෙනි එක පෙන්නවා දුස්සීල කෙනා මරණින් මත්තේ අපායයි. සිහි මුලා වෙලා මැරුණාට පස්සේ දැන් බලන්න සිහි කල්පනාව නැත්නම් කරපු පිනක් කුසලයක් සිහි කරන්න පුළුවන්ද? ළමයෙකුටවත් පුළුවන්ද කනට කරලා අම්මට මතකයි අම්මා මෙහෙම පින් කරා, තාත්තට මතකද තාත්තා මෙහෙම පින්කමක් කරා, ඒ කාලේ තාත්තා අටපිරිකරක් පූජා කරා, ඔය එකක්වත් සිහි කරවන්න පුළුවන්? සිහිය තිබ්බොත්නේ සිහි කරලා දෙන්න පුළුවන්. බොහෝ දෙනෙකුට අකුසල් තමයි සිහි වෙන්නේ. අයියෝ මම මේ වගේ පව්කම් කරා, මේ වගේ වැරදි වැඩ කරා, මම මේ වගේ අපරාධ කරා. ඒවා චිත්‍රපටි වගේ හිතට වද දිදි සිහි වෙන්න ගන්න. ඒ නිසා පින්වතුනි පන්සිල් ටික හරියට රැක ගන්න බැරි වුණොත් තමන් මෙලොවම ditta ධම්ම වේදනීය වශයෙන් මේවා විපාක ගෙවාගෙන තමයි සසර යන්න වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අපිට බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ශාසනයට ධර්මයට ඇතුල් වෙන පළවෙනිම තැන සද්ධාව, ඊළඟට සීලය. සද්ධාවෙන් තමයි බණහන්නේ. ඒ සද්ධාවෙන් බණහන කෙනා තමයි අපාය බය ඇති කරගන්නේ. කර්මඵල දන්නේ. පින්පව් ගැන දැනගෙන අකුසලෙන් වැළකීලා සිල්වත් වෙන්න. ඉස්සලා දැනගන්න එපා සීල් රකින්න. ආදීනව දැනගන්න ඕනේ. මම මේ වගේ වැරද්දක් කරොත් මේ වගේ විපාක ලැබෙනවා. අන්න ඒක දන්න කෙනා තමයි ඒවැ ආදීනව තේරුම් අරගෙන අකුසලෙන් වැළකීලා කුසල් වඩන්න. ඒ නිසා පුළුවන් තරම් සිල්වත් ජීවිතයක් ගත කරන්න. දැන් අපි හිතමු පරණ දේවල්. අපි කවුරුත් උපදිනකොටම සෝවාන් වෙලාවද? නෑ. ජීවිතයේ මේ බණ අහන්න කලින් නොදන්න කාලේ ධර්මයේ මුණ ගැහෙන්න කලින් නොයේ අඩුපාඩු ඇති. නොයේ පංච දුෂ්චරිතයේ මේ දිච්චය ඇති. හැබැයි යම් දවසක අපි බණ අහලා යම් දවසක අපිට තේරුණා ධර්මය අහලා අපාය බයක් ඇති වුණා. මං අද ඉඳන් සිල් රකින්නවා කියලා හිතාගත්තා. එතන ඉඳන් දියුණුවක් මතක තියාගන්න. අපි යම් දවසක සිල් සමාදන් වුණා නම් පරණේව ඔක්කොම එතනින් අමතක කරන්න දක්ෂ වෙන්න ඕන. එතන තමයි ශාසනයේ දියුණුව තියෙන්නේ. ඉස්සර මම මෙහෙම කරා කියලා හිතා හිටියොත් අකුසල් බලවත් වෙනවා. බුදුවරු පෙන්වන්නේ සබ්බ පාපසකරණ. සියලු පාපි අකුසල් වලින් වළකින්න වෙච්ච වැරදි අකුසල් හිතෙනුත් අමතක කරන්න. දැන් බලන්න අඟුලිමාල හාමුදුරුවෝ බුද්ධ ශාසනයට ඇතුල් වුණාට පස්සේ හිතාගත්තා මං අලුතෙන් ඉපදුනා කියලා හිතුවා. අරියාය ජාතියා ජාතෝ. මම ආර්ය ජාතිය අලුතෙන් ඉපදුනා කියලා පරණ ජීවිතේ ඔක්කොම අමතක කරා. අමතක කරන්න පුළුවන් ලේසි ජීවිතයක්ද? භාවනා කරන්න වාඩි වෙනකොට කොච්චර වද දෙනවද හිතට? මිනිස්සුන්ගේ විලාප හඬ අපියෝ මරන්න එපා කීකේ මිනිස්සු වැඳ කෑ ගහපු හැටි. අනේ අපේ අම්මට කොටන්න එපා, අපේ තාත්තා මරන්න එපා, අපේ ඇඟිලි කපන්න එපා කීකේ මිනිස්සු විලාප දීපු හඬවල්. ඔය ඇහෙන්නේ නැද්ද? ඒව ඇහෙනවා මතක් වෙනවා. ඒ හැම වෙලෙම හිතුවා මං අලුතෙන් ඉපදුණා. මට බුද්ධ ශාසනය ලැබුණා. මං දැන් සිල්වත්. පරණ වැරදි මං හිතෙන් අමතක කරනවා. මං අද ඉඳන් පුංචි සතෙක්වත් මරන්නේ නැහැ කියලා අඟුලිමාල හාමුදුරුවෝ පැවිදි වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්වත් මැරෙන්න තමන් ඉඩ තිබ්බේ නැහැ කියන. පොඩි සතෙක්වත් කවදාවත් මරලා නැහැ. පැවිදි වුණාට පස්සේ. ඒ නිසා උන්වහන්සේට පුළුවන් වුණා කල්පයක් බලවත් සත්‍යක්‍රියාවක් කරන්න. මම දැන බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්වත් මැරුවේ නෑ. මේක සත්‍යයක්. මේ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වේවා, සුවසේම දරුවා බිහි වේවා කියලා තමයි සත්‍යක්‍රියාව කරන්නේ. දැන් බලන්න බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 2500 ගානකට කලින් ඔය සත්‍යක්‍රියාව අදටත් දරුවෝ ලැබෙන්නේ නම්මලා අඟුලිමාල පිරිතේ ආශිර්වාද ගන්න නැද්ද? අදටත් ඒ පිරිත කියවනවා. ඒ නිසා මේ කල්පේ පුරාම බලවත්ම සත්‍යක්‍රියාව. එතකොට අපිට පේනවා ජීවිතේ මිනිස්සුන්ට වරදිනවා. හැබැයි යම් දවසක ධර්මයේ ලැබුණට පස්සේ බුදුහාමුදුරු උපමාවක් පෙන්වුවා මහණෙනි වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ.
යම් දවසක ධර්මයේ පිහිටලා සිල්වත් වෙනවද එදා ඉඳන් වලාකුලින් මිදිච්ච පුන්සඳ වගේ ජීවිතේ ධර්මයේ තුල බැබලීගෙන යනවා කියලා. ඒ නිසා තමන්ගේ ජීවිතයේ තුල පරණ වැරදි පරණ අකුසල් වැරදිච්ච තැන් ඔක්කොම අයින් කරන්න. දැන් අපිට ධර්මයේ ලැබුණා. අපිට බුද්ධ ශාසනය ලැබුණා. දැන් අපිට බණ අහන්න ලැබුණා. දැන් වීරිය තියෙනවා. ඉස්සර දන්නේ. දැන් අපිට වීරිය තියෙනවා, හැඟීම තියෙනවා, අපායේ බය තේරෙනවා. දැන් බණ අහනවා. පරණ ජීවිතේ මට වැඩක් නැහැ. අන්න එහෙම හිතන්න. දැන් බලන්න මේ බුද්ධ ශාසනයේ සිරිමාව, අම්බපාලි වගේ වෙසංගන රහත් වුණානේ. ඊළඟට තබ්බද්දායි කියලා හොර නායකයෙක් ගැන තියෙනවා. 500ක් එක ගම්පහරපු හොර නායකයෙක්, හොර රැලක් එක්ක ඔක්කොම පැවිදි වෙලා රහත් වුණා. පැවිදි වුණාට පස්සේ අර ජීවිතේ ඔක්කොම හිතෙන් අතහැරියා. මං අද ඉඳන් වීරියෙන් ධර්මයේ වඩන. එතන ඉඳන් දියුණුවක්මයි. ඒ නිසා ඔබ යම් දවසක ධර්මයේ පිහිටියද එතන ඉඳන් දියුණුවක්. ඒ නිසා පරණේ ඔක්කොම හිතෙන් අමතක කරලා සද්ධාව දියුණු කරගන්න. හොඳට පන්සිල් රකින්න. අද ඉඳන් හරි ශික්ෂාපද ගැන වෙනදට වඩා සිහියෙන් ඉන්න. ඊළඟට පුරුදු වෙන්න බුදු ගුණ ටික හරි හිතන්න. නිතර බුදු ගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න, සද්ධාව රැක ගන්න. සුගති හරි යන්න අපිට අවශ්‍ය බලවත්ම දේ සද්ධාව. ඊළඟට බණ පොත්පත් කියවන්න. දැන් බණ අහන්න ඕන තරම් තියෙනවා. ධර්මයේ අපිට හොඳට වැඩෙනවා බණ අහනකොට, බණ පොත් කියවනකොට. විලාවක් ආවහම විවේකයක් වෙන හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරයේ දෙමින් ධර්මයේ නුවණින් හිතන්න. ඒක තමයි භාවනාව. ඔය කරුණ ටික වඩනකොට පියවරෙන් පියවර අපි ධර්මාවබෝධය පැත්තට යන. ඒ පිණිස ඔබ හැම දිනාටම සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි, ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින් දෙනවා. අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරගත්තේ ප්‍රේමා ජයසිංහ මෑණියන්, දියහොඳැල්ල අටාල ඒ පදිංචි පින්වත් පිරිස. මේ පින්වතුන්ගේ ප්‍රධානම අරමුණ තමයි නැසීගේ ඩිංගිරි බණ්ඩ ආදරණීය පියාණන්, ඒ වගේම ඩිංගිරි මහත්මයා, ඒ ආදරණීය මෑණියන්, ඩී.ආර්. දයානන්ද ආදරණීය ස්වාමියා, එච්.ඩබ්ලිව්. සිරිසේන, සුනිල් ජයසිංහ, සුනීටා ජයසිංහ කියන ඒ දූපුතුන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙනවා. සියලුම දූ දරුවන්ට, බෑනාවරු, ලේලිවරු, මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ හැම දෙනාටමත්, අසල්වාසී ඥාතීන් හැම දෙනාමත්, ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුන්රුවන්ගේ ආශිර්වාදය සැලසේවා. විශේෂයෙන් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය, මේ දිවන බක්කුල සෑය ආශිර්වාදය මේ හැම දිනාටම නිරෝගී සම්පන්නිය, දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. දේශකයන්න් වහන්සේටත්, පූජනීය මහා සංඝරත්නයටත්, සීල සුවර්ණේ වැඩ ඉන ගිලන් ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සම්පන්නිය, දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාදය. එහෙමනම් අද දායකත්වයේ දරන යටාල දියහොඳැල්ල ප්‍රදේශයේ ඒ ප්‍රේමා ජයසිංහ මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාටමත්, ඔබ හැම දෙනාමත්, ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින පාරමිතාවක්ම වේවා, ආශිර්වාදයක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ඕම වැඳගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.